समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अनमतग्गोऽयं भिक्खवे संसारो पुब्बाकोटि न पඤ්ඤායති ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා. ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත පින්වත් දුවේ පුතේ, පින්වතුනි, පින්වත් දරුවනි, හිරු සදහම් උදෑසන ධර්මදේශනාවටයි මේ සිස්සතන් යොමු කරන්නේ. අප තථාගත බුදුරජාණන් වහන්සේ විසින් සියලු සත්වයන්ට හිතසුව පිණිස වදාළ දහම් පරයයකට කන් යොමු කරන්ට මේ හිමිදිරි උදෑසනම අපේ පුංචි දුවල පුතාලට, පින්වත් දරුවන්ට, පින්නතුන්ට වාසනාව ලැබෙනවා. පින්නතුනි, අද මේ ධර්මදේශනාවට බොහෝම වැදගත් මාතෘකාවක් තමයි අපි එකතු කරගත්තේ. ඒ මාතෘකාව පිළිබඳව අපි මුලින්ම සඳහන් කරලා ධර්මදේශනාව පටන් ගමු. බුදුරජාණන් වහන්සේ වදාළ හරිම ලස්සන සූත්‍ර ධර්මයක් තියෙනවා සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේ. මේ අනමතග්ග සංයුත්තේ හරිම ලස්සන සූත්‍ර දේශනා ගණනාවක්ම තියෙනවා දරුවනි. එයින් අපේ පුංචි දුවල පුතාලට තේරුම් ගැනීමට පහසු සූත්‍ර ධර්මයක් සඳහන් කළා. ඒ සූත්‍රයේ නම තමයි අස්සු සූත්‍රය. අප බුදුරජාණන් වහන්සේ, පින්වත් දරුවනේ, මේ සූත්‍රයෙන් දේශනා කරලා තියෙන්නේ කඳුළු ගැන. කඳුළු කියන්නේ අපි ඇහින් වැටෙන කඳුළු. කඳුළු උපමා කරගෙන වදාළ සූත්‍රය තමයි අස්සු සූත්‍රය කියලා කියන්නේ. එතකොට පුංචි දුවේ පුතේ, පින්වත් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩහිඳිද්දී දේශනා කොට වදාළ ධර්ම දේශනාවක් මම මුලින් මාතෘකා කරනකොට මේ දහම් කාරණා විස්මතු කළා. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඉපදී ඉපදී මෙරි මෙරි යන මේ ස්වභාවයට සංසාරය කියලා කියනවා. මේ සංසාරය අවසන් නොවන ගමනක්, ආරම්භයක් දකින්ට නැති, කෙලවරක් දකින්ට නැති දෙයක්, අවිද්‍යාවෙන් වැහිච්ච දෙයක්. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්ට බැරි, තණ්හාවෙන් බැඳුණු දෙයක්. ඒ වගේම මේ සත්වයන් සුගතියේ දුගතියේ සැරිසරමින්, ඒ වගේම දුකටපත් වෙමින් යන මේ ස්වභාවය, ආරම්භයක් කෙලවරක් දකින්ට නැති ස්වභාවය සංසාර ගමන කියලා හඳුන්වනවා. එහෙනම් අද අපි මේ ධම් දේශනාවෙන් කියලා දෙන්නේ
මෙන්න මේ ආරම්භයක් කෙලවරක් දකින්ට නැති අනවරාග්‍ර වූ සංසාර ගමන පිළිබඳව. එතකොට පුංචි දුවේ පුතේ අපේ බුදුරජාණන් වහන්සේ මේ අස්සු සූත්‍රයෙන් නැත්තං කඳුල ගැන උපමා කරලා වදාළ දහම් පරියාය තුළින් සසර ස්වභාවය පිළිබඳ අපිට කියලා දෙනවා. ඇත්තටම දරුවනේ මේ සංසාරයට අපි ආපු එකමනේ අපිට මේ ජීවිතයේ උපත ලැබුණු නිසාමනේ මේ හැම දෙයකටම අපිට මූණ දෙන්න වෙලා තියෙන්නේ. අපි මේ සසරේ ඉපදී මැරි මැරි යනවා. මෙහි ආරම්භයක් කෙලවරක් දකින්න පුළුවන් කමක් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ උනත් පින්වත් දරුවනේ මහා 이르දිමත් වූ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට වදාලා ආයුෂ්මත් මොග්ගල්ලානේ මේ සංසාරේ මුල හොයන්ට යන්න එපා. මේ සංසාරේ මැද හොයන්ට යන්න එපා. මේ සංසාරේ කෙලවරක් හොයන්ට යන්න එපා. මේ සංසාරේ අනවරාග්‍රයි. මුලක් මැදක් අගක් හොයන්ට බෑ. දුක් සහිතයි. අවිද්‍යාවෙන් බැඳුණු වැසුණු දෙයක්. තණ්හාවෙන් බැඳුණු එකක් මේ සංසාරය කියලා කියන්නේ. ඒ නිසා මේ සංසාරයේ මුල මැද අග හොයන එකේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. සසරේ ස්වභාවය අවබෝධ කරගෙන සසර දුකින් එතර වීමයි තියෙන්නේ. වෙන යමක් කරන්නට නැහැ. එහෙනම් දරුවනේ මේ සසර කියන්නේ හරිම පුදුම සහගත දෙයක්. මේ සසර කියන්නේ හරිම භයානක දෙයක්. එවන් සසරක තමයි අපි මේ ඉපදී මෙරි මෙරි ගමන් කරන්නේ. එහෙනම් පුංචි දුවේ පුතේ පින්වත් දරුවනේ මේ සසර පිළිබඳව යම් තාක් දුරට අවබෝධ කර ගැනීමමයි වටින්නේ. අපි බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරය මේ සසර පිළිබඳව. පින්වත් මහණෙනි ඔබ විසින් ඊතා දීර්ඝ කාලයක් මේ දුක අනුභව කරලා තියෙනවා. මොනවද ඔබ මේ ගැන හිතන්නේ? මේ දීර්ඝ කාලය තුල භවයෙන් භවයට සැරිසරා යනවා. ඒ වගේම ඉපදී යනවා. අමනාප දේවල් සමග එක්වන්ට සිදු වෙනවා. මනාප දෙයින් වෙන්වන්ට සිදු වෙනවා. හඬන්ට වැළපෙන්න වෙනවා. ඒ වෙලාවට ඔබේ නෙතින් බොහෝ කඳුළු වැగిරෙනවා. එතකොට පින්වත් මහණෙනි මේ සසරේ ඉපදී මෙරි මෙරි යනකොට හිතවත් අය අපෙන් වෙන් වෙලා යනකොට අපි දුකට කනගාටුවටපත් වෙනවා. හඬන්ට වැළපෙන්න පටන් ගන්නවා. ඊළඟට අපේ හිත අකමැති පුද්ගලයන්, අහිතවත් අය, අප්‍රිය පුද්ගලයන් අපි හා එකතු වෙන්න එනකොට ඒත් අපේ හිතේ දුකක් උපද්දවනවා. හඬා වැළපීම් සිද්ධ වෙනවා. එතකොට පින්නතුනි පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේ අපෙන් අහනවා පින්වත් මහණෙනි මෙහෙම සංසාරේ සැරිසරා යනකොට ඔබේ ඇස් වලින් වැටුණු කඳුළුද වැඩි සතර මහා සාගරේ වතුර බින්දුද වැඩි කියලා අහනවා. සතර මහා සාගරේ ජල බින්දුද වැඩි කියලා අහනවා අපි යඬපු කඳුළු වලට වඩා. යතාකෝ මයම් භන්තේ භගවතා ධම්මං දේශිතං ආජානාම ඒත දේව භන්තේ බහුතරං යන්නෝ ඉමිනා දීඝේන අද්දුතා සන්ධාවතං සංසරතං අමනාප සම්පයෝගා මනාප විප්පයෝගා කන්දන්තානං රුදන්තානං අස්සුපස්සන්තං පග්ගරිතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකන්ති. එතකොට පින්වත් දරුවනේ භික්ෂූන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විසින් වදාරන ලද මේ ශ්‍රී සද්ධර්මය යම් පරිද්දෙන් දන්නවා නම්
මේ සා දීර්ඝ කාලයක් මුළුල්ලේ අපි භවයෙන් භවයට සැරිසරා යනකොට ඉපිද ඉපදී යනකොට අමනාපදේ සමග එක්වන්ට වෙනකොට ඒ වගේම අපි කැමති දේවල් අපෙන් වෙන් වෙනකොට ඒ සිදුවීම් හේතු කරගෙන අපේ නෙතින් වැටුණු කඳුළු බොහෝමයි බුදුරජාණන් වහන්සේ. ඒ සංසාර ගමනේ අපේ නෙතින් වැටුණු කඳුළු යම් තාක් මෙපමණයි කියන්න පුළුවන් නම් ඒ තාක් මේ මහා සතර මහා සාගරයේ ජලයට වඩා අපි ඒ භවයන් වල සසරේ අඬපු කඳුළු වැඩි බුදුරජාණන් වහන්සේ. ඒ වෙලාවේ පින්නතුනි පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු සාදු භික්කවේ පින්වත් මහණෙනි බොහොම හොඳයි. මා විසින් දේශනා කරන මේ ධර්මය ඔය ආකාරයෙන්ම තේරුම් ගත්ත නිසායි ඔබට තේරුණේ සතර මහා සාගරයේ ජල බිඳු වලටත් වඩා ඔබ මේ ඉපිද ඉපද යන සංසාරේ netin වැගිරුණු කඳුළු වල ස්වභාවය මෙපමණයි කියලා නිම කරන්න බෑ. ඒ නිසා පින්වත් මහණෙනි සතර මහා සාගරයේ ජලයට වඩා අපි මේ ඉපිද ඉපද මෙරි මෙරි යන සංසාරේ අපේ ඇස් වලින් වැටුණු කඳුළු බොහෝමයි. මේ සංසාරේ අපි යනකොට අපේ මව්මිය ගියාට පස්සේ මව්මිය ගිය දුක අපි ඕන තරම් මේ සසරේ විඳලා තියෙනවා. බලන්න පුංචි දුවේ පුතේ. අම්මා මිය පරලොව යාමේ දුක අපිට මේ ආත්මෙ විතරක් නෙමෙයි ලැබිලා තියෙන්නේ. සංසාරේ පෙර ආත්ම භාව ගණන් කළ නොහැකි තරම් අපි ජීවත් වෙලා සිටියදී අපේ මව් මිය ගිය දුක අපිට විඳින්න වෙලා තියෙනවා. එයයි සසර. එයයි සසරේ ස්වභාවය. ඒ වගේම මව් ජීවත්ව සිටියදී අපි මිය පරලොව ගිහිල්ලා තියෙනවා. දරුවෝ මැරිලා තියෙනවා. එදාට මේ මව් දරුවෝ වියෝවීමේ දුක දරලා තියෙනවා සසරේ. ඒක මේ ආත්මේ විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. සංසාර ගමන ඉපදි මෙරි මෙරි යනකොට ගණන් කළ නොහැකි තරම් තම කුසින් වදාපු දරුවෝ තමන් ජීවත්ව සිටියේදී මරණයට පත් වෙලා තියෙනවා. ඒ මේ සසරේ ස්වභාවයයි. පින්වත් දරුවනි මේවට උත්තර නැහැ. මේවට උත්තර නැහැ. මේ සසර ස්වභාවය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා තමන්ගේ මව් මිය ගිය දුක විඳින ඔබ අමනාප දේවල් සමග එක් වෙනකොටත් මනාප දෙයින් වෙන් වෙනකොටත් හඬන කොටත් වැළපෙන කොටත් ඔබේ ඇස් වලින් වැටුණු කඳුළු බොහෝමයි මේ සංසාරේ. සතර මහා සාගරයේ ජලයට වඩා ඔබේ ඇස් වලින් කඳුළු දෝරි ගලලා තියෙනවා. ඒ තරම් සසර දුක් සහගතයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පුංචි දුවේ පුතේ ඔබේ තාත්තා ඔබ ජීවත්ව සිටියදී ඔබේ තාත්තා මිය පරලොව යාමේ දුක ඔබට දැනිලා තියෙනවා. ඒ දුක ඔබ විඳලා තියෙනවා. තාත්තා කෙනෙක් නැති දුක මේ ආත්මෙ විතරක් නෙමෙයි ඔබට සංසාරේ ලැබුණේ. මේ ආත්මෙ විතරක් නෙමෙයි ලැබුණේ. සංසාරේ ආත්ම භාව ගණන් කළ නොහැකි තරම් තාත්තා මිය යාමේ දුක ඔබට විඳින්න වෙලා තියෙනවා. තාත්තා නැති දුක ඔබ විඳලා තියෙනවා සංසාරේ. මේ ආත්මේ තාත්තා නැති වුණා නෙමෙයි. සංසාරේ ආත්ම භාව ගණනාවක් ගණන් කළ නොහැකි තරම් මට තාත්තා නැති වුණා කියලා හඬපු වාර ගණන් මෙපමණයි කියලා කියන්න බෑ දරුවනේ. මෙච්චරයි කියලා කියන්න බෑ දරුවනේ. තාත්තා නැතුව අසරණ වෙච්ච වාර සංසාරේ අනන්තයි අප්‍රමාණයි. මේ ආත්මෙ විතරක් නෙමෙයි. එහෙනම් මේ බණපදය අහන දරුවෝ සිහි කරත්වා. අම්මා නැති දරුවෝ තාත්තා නැති දරුවෝ සිහි කරත්වා. මට මේ ආත්මේ විතරක් නෙමෙයි අම්මා තාත්තා අහිමි උනේ. සසරේ මීට වඩා වාර ගාණක් මට මගේ අම්මා නැති වෙලා තියෙනවා. තාත්තා නැති වෙලා තියෙනවා. මං තනියෙන් ජීවත් වෙලා තියෙනවා කියලා. ඒ වෙලාවට හිතන්ට මගේ දරුවනේ
නාඩා ඉඳින් දුක් බෝමයි සංසාරේ. මේ සසරේ ස්වභාවය මේකයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපිට ලස්සනට කියලා දෙනවා. සතර මහා සාගරයේ ජලය වැඩි. ඊටත් වඩා අපි අඬලා තියෙන කඳුළු වැඩි. අපි ඊට වඩා මේ සංසාරේ අපේ ඇස් වලින් කඳුළු දෝරේ ගලලා තියෙනවා. තනියෙන් අඬලා තියෙනවා. තනි වෙලා තියෙනවා මේ සසරේ. ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් පුංචි දුවේ පුතේ පින්වත් දරුවනි මේ ආත්මේ නොයෙකුත් දේවල් වලින් පීඩා විඳිනකොට ඔබ අකමැති දේවල් ඔබ හා සමීප වුණාම ඔබ කැමති දේවල් ඔබෙන් ඈත් වුණාම ප්‍රිය පුද්ගලයන් ඔබව දාලා යන්ට ගියාම ඔබ තනි වුණාම ඔබට හිතෙන්න පුළුවන් අහෝ මටමයි මේ දුක කියලා. නෑ දරුවනි මට නෙමෙයි මේ දුක. ඔබට නෙමෙයි මේ දුක. සියලු දෙනාටම පොදුයි මේ දුක. සියලු දෙනාට පොදුයි මේ දුක. සසර මෙයයි සසරේ ස්වභාවය දරුවනි. මේ සසරේ ස්වභාවය හරියට තේරුම් ගන්නකොට අපිට පුළුවන් මේ සසරට නොඇලී කටයුතු කරන්නට. නොබැඳී කටයුතු කරන්නට. මේ සසරේ දුක අවබෝධ කරගත්තම අපිට මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නට ලේසි. ඒ නිසා මගේ දරුවනි අම්මා එක්ක ගනුදෙනු කරනකොට මතක තබා ගන්නට මේ අම්මා මගේ එක්ක කොච්චර ළඟින් හිටියත් අම්මා මාව දාලා යන දවසක් එනවා කියලා. එයයි සසර. තාත්තා එක්ක ආදරෙන් වෙලිලා ඉන්නකොට සිප වැළඳ ගන්නකොට අනේ මගේ තාත්තා මාව දාලා යන දවසක් එනවා. මේ ලෝකේ අම්මා අප්පච්චි නැතුව මං තනි වෙන දවසක් එනවා කියලා මෙනෙහි කරාම අම්මා තාත්තා එක්ක ජීවත් වෙන්න මගේ දරුවනි සසරේ හැටි මේකයි. සසර දුක් සහගතයි. මේ නිසරු භවෙන් යුක්ත සසරේ සරු දේවල් කියලා ගන්ට එපා කිසිවක්. මේ නිසරු ලෝකේ මේ නිසරු සසරේ සරුයි කියලා යමක් ගන්ට තියෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පමණයි. ධර්මයේ පමණයි වෙන යමක් නැහැ. ඒ නිසා පුංචි දුවේ පුතේ පින්වත් දරුවනේ මම මගේ කියලා එකතු කරගන්න සියල්ල අපිට දාලා යන්න වෙනවා සසර. ඊළඟට දරුවනේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා අපේ සහෝදරයා අපේ අයියා මැරුණු දුක අපිට අද විතරක් නෙමෙයි සංසාරේ ඕන තරම් අවස්ථාවල අපේ අයියා මැරුණු දුක අපිට දැනිලා තියෙනවා. අපේ මල්ලි මැරුණු දුක අපිට දැනිලා තියෙනවා. අපේ අක්කා මැරුණු දුක අපිට දැනිලා තියෙනවා. අපේ නංගි මැරුණු දුක අපිට දැනිලා තියෙනවා. අපි ජීවතුන් අතර සිටියේදී අපිට වඩා වයසින් බාල අපේ මල්ලි මැරුණු වේදනාව අපිට මේ ආත්මෙ විතරක් නෙමෙයි සංසාරේ ගණන් කළ නොහැකි තරම් ආත්මවල අපි ඉද්දි අපේ මලයා මැරිලා තියෙනවා. අපි ජීවත් වෙලා සිටියේදී අපිට වඩා වයසින් බාල අපේ නංගි මැරිලා තියෙනවා. සසර ඒවා පින්වත්තුනි පින්වත් දරුවනි මේ ආත්මේ විතරක් වෙන දේවල් නෙමෙයි අපිට පෙර සංසාරේ ආත්මවල අපිට වෙච්ච දේවල්. මේ සසරේ ස්වභාවය අපි ළඟින්ම තියාගෙන ඉන්න දේවල් ළඟින් ඇසුරු කරන දේවල් මගේ කියන දේවල් මගේ ආත්මයේ වශයෙන් බැඳුණු දේවල් අපිව දාලා යන දවසක් එනවා. දාලා යන දවසක් එනවා. ඒ නිසා මේ සසර වනාහි දුක් සහගතයි. හිතන්න මගේ දරුවනි ඔබට ආදරය කරන කෙනා ආදර සම්බන්ධතාවයේ පවත්වාගෙන යන කෙනා ආදරවන්තයා ආදරවන්තිය එකට ජීවත් වෙමු අපි එකට මැරෙමු අපි කියලා අත්පටලව ගන්න ඔබ ස්වාමියා සිටියේදී බිරිඳ මේ සසරේ මරණයටපත් වෙන දවසක් එනවා. ස්වාමියා මේ ලෝකේ තනි කරලා දාලා බිරිඳ මරණයට යන දවසක් එනවා. සසර. නමුත් එකට අත්අල්ල ගත්තේ අපි මැරෙනකන් එකට ජීවත් වෙමු. අපි එකට මැරෙමු කියලා අත්අල්ල ගත්තේ. නමුත් බිරිඳ ජීවතුන් අතර සිටියේදී ස්වාමි පුරුෂයා මරණයටපත් වෙනවා. එයයි මේ සසරේ ස්වභාවය. මේක පින්නතුනේ පින්වත් දරුවනි අදයියක වෙච්ච එකක් නෙමෙයි. මේ ඔබ අප කවුරුත් සංසාරේ යන්නේන ආත්මයන් වල
මුහුණ දුන්නු දේවල් මේ. ඔය හැම මොහොතකම අපි අඬනවා. ඔය හැම මොහොතකම අපි වැළපෙනවා. ඔය හැම මොහොතකම අපි දුක්සහගත වෙනවා. සසර. ඒ වෙලාවට අපේ ඇස් වලින් වැටෙන කඳුළු ගණන් කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩි අපි අඬපු කඳුළු. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට මේ කියලා දෙන්නේ. ඊළඟට සමහර වෙලාවට අපිට හිතෙනවා අපේ නෑදෑයෝ අපිව දාලා යනවා. නෑදෑයින් අපිව දාලා යන දවස අදක ඊයක වෙච්ච දෙයක් නෙමෙයි. සසරේ අපිට ඕන තරම් අවස්ථාවල අපේ නෑයෝ නෑදෑයෝ අපිව දාලා ගියා. සසර. මෙන්න මේ බුදුබණ පද ටික තේරුම් ගන්න පුළුවන් නම් අපිට මේ සසරට නොඇලී ඉන්න පුළුවන් මගේ දරුවනේ පින්වත්නි. අපි අපේ කියලා මම මගේ කියලා එකතු කරගන්න දේවල් මට ඕන විදිහට පවත්වන්නට බෑ. මේ සසරේ හැටි මේකයි කියලා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයා තමයි මේ සසරින් කවදා හරි නිදහස් වෙන්නේ. අනේ ආදරෙන් වැළඳ ගන්න දේවල් මට කවදා හරි නැති වෙනව නේද කියලා හිතන කෙනාට සසර දුකින් නිදහස් වෙන්න පුළුවන්. එතකොට දරුවනේ මගේ අම්මා මගේ තාත්තා මගේ සහෝදර සහෝදරියෝ මගේ ආදරවන්තයා මගේ ඥාති මගේ දූ මගේ පුතා කියලා බැඳෙනකොට අනේ මගේ දූ පුතත් මේ හැමෝමත් මාව දාලා යන දවසක් එනව නේද? මං තනි වෙන දවසක් එනව නේද කියලා හිතනවා නම් ඒ මොහොතේ ඒ කෙනාට සසර දුක පිළිබඳ තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙනවා. කෙනෙක්ට ආදරය කරන්න ඕනේ. කෙනෙක් සමග බැඳෙන්න ඕනේ. කෙනෙක් එක්ක ජීවත් වෙන්න ඕනේ. මෙයා මාව කවදා හරි දාලා යනවා කියන අදහස ඇතිව. එය මේ සසරේ ස්වභාවයයි. එය මේ සසරේ ස්වභාවයයි. මෙන්න මේ සසර ගැන අවබෝධයක් ඇති කරගන්න තරමට ජීවත් වෙන්න පහසුයි පින්නතුනි. ජීවත් වෙන්න පහසුයි. ඒ නිසා මේ සසර දුක්සහගත නම් අපි දැනගන්න ඕනේ හරියට ලැබිච්ච මනුස්ස ජීවිතේ හරියාකාරව ගත කරන්නට. නැත්තම් මේ ඉමක් කොනක් කෙලවරක් නැති සසරේ දුක් විඳ විඳා යන්න වෙනවා. ඉපදී මෙරි මෙරි යන්න වෙනවා. අනවරාග්‍රයි කෙලවරක් නැහැ. දුක් සහගතයි. එතකොට අපි අනන්ත අප්‍රමාණ ලෙඩ රෝගවලට මුහුණ දෙනවා. අද කොච්චර ඉන්නවද මේ බණපදය අහන මොහොතේ කායික වශයෙන් රෝගී වෙච්ච අය, ලෙඩ දුකටපත් වෙලා බෙහෙත් වලින් ජීවත් වෙන අය. හිතන්ට අද විතරක් මට මේ ලෙඩ රෝගවලට මුහුණ දෙන්න උනා නෙමෙයි. ඔබ හඬනවා ඇති තනියෙන් අනේ ඇයි මට විතරක් මෙච්චර ලෙඩ? මට විතරක් ඇයි මෙච්චර ලෙඩ රෝග? මං ඇයි දුක් විඳින්නේ? මැරිලා ගියා නම් මීට වඩා හොඳයි කියලා. ඇස්වල කඳුළු වැగిරෙනවා ඇති. නමුත් මගේ පින්නත මෙනෙහි කරන්ට අපි මීට වඩා සංසාරේ අඬලා තියෙනවා. අපි මීට වඩා සංසාරේ භයානක ලෙඩ රෝගවලට මුහුණ දීලා තියෙනවා. අද මම මේ වැටිලා ඉන්න ලෙඩ ඇඳ හොඳයි. මීට වඩා සංසාරේ මං කොච්චර ලෙඩ ඇඳවල් වල දුක් විඳලා ඇද්දෝ කියලා හිතන්ට මේ සසරේ ස්වභාවය මේකයි. එහෙනම් පින්වත්නි මෙනෙහි කරන්ට අපිට සංසාරේ සතර මහා සාගරේ ජලයට වඩා අපි හඬපු කඳුළු වැඩි. මේ සසරේ ස්වභාවය මේකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මොකද්ද මේකට හේතුව? ඉපදී මෙරි මෙරි යන මේ ස්වභාවය මේ සසර අවසන් නොවන ගමනක්. එම නිසා මේ හැම දෙයක් පිළිබඳවම අවබෝධයෙන් කලකිරීමයි වටින්නේ. නොඇලීමමයි වටින්නේ. නිදහස් වීමමයි වටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. බැඳීම් අඩුවන තරමට, තමන්ගේ නොවන තරමට, තනියෙන් ජීවත් වන තරමට මේ සසරට නොඇලී ඉන්න පුළුවන්කම ලැබෙනවා. මේ සසරින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ සසර ගැන අවබෝධයෙන් කලකිරෙන්න පුළුවන්කම ලැබෙනවා පින්නතුනි. ඒ නිසා පින්වත් දරුවනි මේ සංසාරය ගැන අවබෝධය ඇති කරගන්න. මේ සසරේ අපි අනුන්ට කරන දේවල් අපේ පිටම එනවා. අපි මේ සංසාරේ ජීවත් වෙනකොට මේ ලෝකෙට අපි බෙදන්නේ සතුටද? අපිට සංසාරේ පුරා ලැබෙන්නේ සතුට. අපි මේ ලෝකයට බෙදන්නේ දුකම නම් අපිට සංසාරේ ලැබෙන්නේ දුකමයි. අපි මේ සංසාරේ යන්තාක් ජීවත් වෙනකොට අනුන්ට කරදරම නම් කරන්නේ අපිට ලැබෙන්නේ කරදරමයි. අපි මේ සංසාරේ යන්නේනකොට අපි කරන්නේම අනුන්ගේ පණකෙන්ද නසන එක නම්, මිනී මරණ එක නම්, සත්තු මරණ එක නම් අපේ ආයුෂ කෙටි සසරේ. අපිටත් කෙටි කාලයයි ජීවත් වෙන්න ලැබෙන්නේ සසර. ඊළඟට අපි අනුන්ගේ දේවල් හොරකම් කරගෙන නම් ජීවත් වෙන්නේ. පින්නතුනි පින්වත් දරුවනි අපේ දේවලුත් අපිට සංසාරේ නැති වෙලා අපි හිඟවනට වැටෙනවා. අපි බොරු කියා නම් මේ ලෝකේ ජීවත් වෙන්නේ.
අපිටත් බොරුවමයි සසරේ ලැබෙන්නේ කියලා හිතන්ට. අරියට භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට යාදිසං වපති බීජං තාදිසං හරතේ පලං. අපි වපුරන ලද බීජවලට අදාළ අස්වැන්න ලැබෙනවා වගේ තමයි අපි කරන දේවල් අපි පසුපස්සේ එනවා. අපි කරන්නේ හොඳ දේවල් නම් මේ සසරේ හොඳම අපි පසුපස්සේ එනවා. අපි කරන්නේ නරක දේවල්ම නම් මේ සසරේ නරකමයි අපි පසුපස්සේ එන්නේ. හිතන්ට ඒ නිසා මගේ දරුවනි, ඔය ගොඩක් වෙලාවට එදිනදා ජීවිතේ අම්මා තාත්තට බනින දරුවෝ, අම්මා තාත්තට ගරහන දරුවෝ, ගහස්සල පද්දලා රවල යන දරුවන්ට සසරේ එනවා. මේ සසර දුක්සහගතයි. අපි සසරේ අනුන්ට පත්තු කරන දේවල් අපිටත් කවදා හරි පත්තු වෙනවා. සසර අපි අනුන්ගේ පපුවට දෙන ගින්දර අපේ පපුවටත් කවදා හරි නැවත එනවා. සසර. ඒ නිසා මේ සසරටද අපි මෙච්චර ආස කරන්නේ? මේ දුක්සහගත සසරටද අපි මෙච්චර මමය මගේ කියලා බැඳීම් ඇති කරගන්නේ? මගේ පින්නත දරුවනේ, මේ සසර දුක්සහගතයි. මේ සසරට ආස කරන්න එපා. මේ සසරට ඇලෙන්න එපා, බැඳෙන්න එපා. මේ සසරින් නිදහස් වීමමයි වටින්නේ. මේ සසරට නොඇලීමමයි වටින්නේ. කලකිරීමෙන් අවබෝධයටපත් වීම වැදගත් වෙන්නේ. අවබෝධයෙන් කලකිරෙන එකයි වටින්නේ. ඒ නිසා මේ භයානක සසර ගැන මෙනෙහි කරන්ට. අද කාලේ දූල පුතාලා ඉන්නවා අම්මා අප්පච්චිගේ අවවාද අනුශාසනා නොතක අයාලයන්ට දඟලන, දෙමාපියන්ගේ ආදරේ අඩු වෙලා වෙන අයගෙන් ආදරේ හොයාගෙන යන දරුවෝ අද සමාජයේ ඕන තරම් ඉන්නවා. ඇටින් පොත්තින් ඇවිල්ලා නැහැ තාම. නමුත් ආදරේ කරන්ට යනවා. ලෝකේ වෙන පුද්ගලයන්ගෙන් සරණ බලාපොරොත්තු වෙනවා අම්මා අප්පච්චි ගෙදර ඉඳද්දී. මතක තියාගන්න මගේ දරුවනේ, දූල පුතාලා, ඔය තරුණ කාලේ තරුණ මදයෙන් මත් වෙලා ඔය නටන නාඩගම් නිසා ඔබේ අම්මා අප්පච්චි ඔබ ගෙදරින් එළියට බහැලා යනකොට ඉන්නේ පුදුමාකාර පපුවේ ගින්දරකින්. අද හවසට මක් කරගෙන ගෙදර ඉද්දන්නේ. අද හවසට කායික රණ්ඩු වෙලා ගෙදර ඉද්දන්නේ. අද හවසට කායික පැටලිලා ගෙදර ඉද්දන්නේ. අද අපේ කෙල්ල කායික රවුම් ගහලා ගෙදර ඉද්දන්නේ. ඒ අම්මා අප්පච්චිගේ පපුවේ ගින්දර දැවෙනවා. අද කාලේ ගොඩක් දරුවෝ ගැන විශ්වාස කරන්න බෑ. යනවා කියලා යන තැන නෙමෙයි යන්නේ. කරන්ට යන දේ නෙමෙයි කරන්නේ. කියන දේ නෙමෙයි කරන්නේ. කරන දේ නෙමෙයි කියන්නේ. අවිශ්වාසයයි. එවන් ලෝකික, එවන් සසරක දරුවෝ දෙමව්පියන්ට දෙන පපුවේ ගින්දර, දරුවෝ කවදා හරි දෙමව්පියෝ වෙච්ච දවසක තමන්ගේ දරුවෝ නිසා තමන්ට එනවා කියන එක හිතන්ට. එයයි සසර. බුදුරජාණන් වහන්සේගේ කාලේ කොච්චර සිදුවීම් තියෙනවද මේ සසරේ දුක්සහගත බව අවබෝධ කරගන්න. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටිය පුංචි දුවේ පුතේ ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ. ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ ශරීරයෙන් මිටි කුඩයි, වයසින් වැඩි පොඩි හාමුදුරුව කෙනෙක් වගේ. නමුත් උන්වහන්සේ කාල වර්ණයි. උන්වහන්සේගේ ශරීරයේ ලක්ෂණ දැක්කම කෙනෙකුට ටක් ගාලා hina යනවා. ඉක්මනට hina යනවා. ඒ තරමට විරූපී ශරීරයක් තමයි ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේට තිබුණේ. එතකොට මේ ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේට විරූපී ශරීරයක් තිබුණට මිහිරි කටහඬක් හිමි වෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ සම්බුද්ධ ශාසනයක් තුල මිහිරි ලෙස දහම් දේශනා කරන්න පුළුවන් භික්ෂුවක් හිටියානම් ඒ අතර අග්‍රව සිටියේ ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ. නමුත් හරිම කැතයි උන්වහන්සේ. උන්වහන්සේ දැක්කම අනිත් අයට hina යනවා දරුවනේ. ඒ තරම් කැතයි. මොකක් වෙන්න ඇද්ද සසරේ කරපු අකුසල කර්මය? පේනවා නේද සසර ගානට ඒවා එකතු කරනවා. ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ දිහා දැකලා අනිත් අයට hina යන්න හේතුව මොකද්ද? අනිත් අය hina වෙන උසුළු විසුළු කරන තරමේ ශරීරයක් ලැබෙන්න සසරේ කරපු අකුසල කර්මය මොකක්ද? පින්වත් දරුවනේ, පින්නතුනි, ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ උපන්නා එක්තරා ආත්මයක රජ කෙනෙක් වෙලා. මේ රජුරවන්ගේ ස්වභාවය තමයි හැමෝටම උසුළු විසුළු කරනවා, විවේචනය කරනවා, අනුන්ගේ ඇද හොයා ඇද කියා hina වෙනවා. ඒක තමයි මේ රජාගේ හැටි. පාරේ යනකොට වයසක අය දැක්කම, වයසක අම්මලා තාත්තලා දැක්කම කරත්තෙන් හප්පගෙන යනවා, තල්ලු කරගෙන යනවා. ඊළඟට පාරේ එනකොට වයසක අම්මලා තාත්තලා හිටියොත් රජුරෝ කරන්නේ මගුල් අස්ස කරත්තේ මග නවත්තලා අර වයසක අම්මා තාත්තට එන්න කියලා නටන්න කියනවා.
වයසක අය නටවනවා. නටවා hina වෙනවා. උසුළු විසුළු කරනවා. මේන් බලාපල්ලා මේ නාකියගේ හැටි කියා hina වෙනවා. උසුළු විසුළු කරනවා. මේකයි රජාගේ හැටි. රජමාලිගාවේ ඉන්නකොට වයසක අම්මලා ගෙනල්ලා අනේ ඇවිද ගන්නටත් බෑ. රජමාලිගාවේ රාජ සභාවේ අනිත් අය ඉස්සරහා අර වයසක මැහැල්ල නටවනවා. නටෝ මේන් බලාපල්ලා නාකි නටනවා කියා විහිළු කරනවා. උසුළු විසුළු කරනවා. පාරේ යන්නේනකොට කරත්තෙන් හප්පගෙන යනවා, පාගගෙන යනවා, තල්ලු කරනවා, උසුළු විසුළු කරනවා. මේ තමයි සසරේ කරපු අකුසල කර්මය. රජෙක් වෙලා ඉපදිලා. ඉතින් මේ අහිංසක අසරණ මිනිස්සුන්ට රජ්ජුරෝ කරන දේවල් දැකලා දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුන්ගේ පඬුපුල් ආසනේ රත් වුණා දරුවනේ. දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුන් මනුස්ස ලෝකෙට ආවා. ඇවිල්ලා කරත්තයක් මවාගෙන වයසක මැහැල්ලෙකුගේ රූපයක් මවාගෙන මේ කරත්තේ පුරාම කිරිහට්ටි පුරවගෙන රජ්ජුරුවෝ එන මාර්ගයේ සක්දෙවිඳුත් වයසක මැහැල්ලෙකුගේ ස්වභාවයෙන් කරත්තේ පැදගෙන එනවා. රජ්ජුරුවොත් මේ පැත්තෙන් තමන්ගේ අශ්ව කරත්තයෙන් එනවා. එනකොට මේ කරත්ත දෙක එක තැනකදී මුහුණට මුහුණ ගැහෙනවා. එතකොට රජ්ජුරුවෝ පාරේ යනකොට වටපිටාවේ ඉන්න වයසක මිනිස්සු, තරුණ මිනිස්සු, දරුවෝ සියලු දෙනා එකතු වෙනවා රජ්ජුරුවෝ බලන්න. ඉතින් මෙතනටත් පිරිස රැස් වුණා. ඉතින් පින්වත් දරුවනේ වැඩේ කියන්නේ මොකද්ද? සක්දෙවිඳු වයසක මැහැල්ලෙකුගේ රූපය මවාගෙන කරත්තේ ඉන්නවා පේන්නේ රජ්ජුරුවන්ට විතරයි. අනිත් කාටවත් පේන්නේ නැහැ. ඒක සක්දෙවිඳුන්ගේ යම් කිසි හාස්කමකින් කරන්නට ඇති. අනිත් ඉන්න කිසිම කෙනෙකුට පේන්නේ නැහැ. රජ්ජුරුවන්ට විතරයි පේන්නේ වයසක මිනිස්සේ කරත්තේක කිරිහට්ටි වගේක් පටවගෙන Tamanගේ අස්ස කරත්තේ ඉස්සරහින් ඉන්නවා. රජ්ජුරුව හයියෙන් කියනවා වයසක මැහැල්ලා ඔය කරත්තේ ගනින් අහකට මට යන්න පරක්කු වෙනවා. නමුත් මේ වයසක පුද්ගලයා කරත්තේ ගන්නේ නැහැ පැත්තකට. ඒ වෙලාවේ රජ්ජුරුව උසුළු විසුළු කර බැන කියනවා ඔය කරත්තේ අහකට ගනින් මට යන්න පරක්කු වෙනවා. ඒ වෙලාවේ මේ වයසක මැහැල්ලා නැත්තම් අපේ සක්දෙවිඳුන්ගේ දිව්‍ය 이르දියෙන් මේ කරත්තේ අහසට පැන නගිනවා. පැන නැගලා රජ්ජුරුවන්ගේ කරත්තේ තියෙන තැනට අහසින් ගිහිල්ලා අර වයසක පුද්ගලයාගේ නැත්තම් සක්දෙවිඳුගේ කරත්තේ තිබුණු සියලුම කිරිහට්ටි ටික රජ්ජුරුවන්ගේ ඔළුවට වට්ටනවා. රජ්ජුරුව කිරිවලින් නෑවිලා යනවා. හැබැයි අර කරත්තෙවත් වයසක පුද්ගලයාවත් කිරිහට්ටි ටිකවත් නොදැක්ක මිනිස්සු රජ්ජුරුවන්ගේ ඔළුවට කිරිහට්ටි වැටෙනවා දැක්කා. ඉතින් හිටපු මිනිස්සු හැමෝම ආම් බලාපල්ලා රජ්ජුරුව කිරිනි නෑවා කියා hina වෙවි උසුළු විසුළු කරලා කෑ ගැහුවා. පේනවා නේද සසර? රජ්ජුරුව බොහොම ලැජ්ජාවෙන් රාජමාලිගාවට ගියා. අර අහිංසක අසරණ මිනිස්සුන්ට දුන්නු වේදනා උසුළු විසුළු නිසා තමයි ගෞතම බුද්ධ ශාසනයේ මිහිරිතම කටහඬ සහිතව ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ වෙලා පහළ වුණාට මිටි ශරීරයක් සහිතව පහළ වෙලා අනිත් අය දකිනකොට උසුළු විසුළු කරන්ට වෙන මට්ටමට වැටුනේ සසර. ඊළඟට ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ මිටි වෙලා උපදින්නට හේතුව කාශ්‍යප බුද්ධ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑය යොදුන් කීපයක් මිටි කරලා බැඳලා තියෙනවා. තමන්ගේ කල්යාණ මිත්‍රයා උසට බඳින්නට ගියපු ධාතු සෑය ඔච්චර උසට මොකටද සෑය බඳින්නේ කියලා යොදුන් කීපයක් මිටි කරලා සෑය බැඳලා කොට කරලා සෑය බැඳලා එහි විපාක ආවා. මිහිරි කටහඬක් ලැබුණට රහතන් වහන්සේ නමක් වෙන්න පින තිබ්බට මිටි ශරීර සහිතවයි ඉපදුනේ ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ. ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේගේ කටහඬ ඇහෙනකොට පින්නතුනි පින්වත් දරුවනි බොහෝ දෙනෙකුගේ හිත නිමිලා යනවා. රාග සිතක් පහළ වෙන්නේ නැහැ. ද්වේෂ සිතක් පහළ වෙන්නේ නැහැ. මෝහ සිතක් පහළ වෙන්නේ නැහැ. අකුසල් සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ තරම් මිහිරි කටහඬක් ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේට තිබුණා. දවසක් ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේව බැහැදකින්ට භික්ෂු පිරිසක් ආවා බොහෝ දුර ඈත ඉඳලා. එනකොට ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ වාහල්කඩ ඉස්සරහා ඉන්නවා. මේ භික්ෂූන් දැකලා නැහනේ. කටහඬ අහලා තිබුණට ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් මිහිරි ලෙස දහම් දේශනවා කියලා ප්‍රීතිഘോഷාව ඇහිලා තිබුණට උන්වහන්සේව දැකලා තිබුණේ නැහැ දරුවනි. ඉතින් මේ සංඝයා එනකොට ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ ඉන්නවා ඉස්සරහා. කාල වර්ණයි බොහොම පොඩි නමුත් වයස ඉක්මලා ගිහිල්ලා. සංඝයා දන්නේ මේ ඉන්නේ ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් උසුළු විසුළු කළා, තල්ලු කළා, බදාගත්තා. එහෙම් මිරිකුවා, කම්පෙත් ඇල්ලුවා, උඩට ඉස්සුවා, උසල බිමින් තිබ්බා. සමහරු ටොකුත් ඇන්නා ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේට. අන්තිමට දරුවනේ කම්පෙත් අල්ලගෙන එක් භික්ෂුවක් අහනවා කිමෙක්ද කුඩා පියාණනි ශාසනයේ ඉන්න කම්මැලි නැද්ද කියලා. ඉවසුවා.
ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ කිසිවකට උත්තර දුන්නේ නැහැ. මේ සංඝයා ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ බව නොදැන මෙහෙම උසුළු කරලා යනවා විහාරෙට. ගිහිලා බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා වන්දනා කරලා කියනවා ස්වාමීනි මිහිරි ලෙස දහම් දේශනා කරන ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ දකින්නයි අපි ආවේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි ඔබ දැන් ওই වාහල් කඩින් එනකොට පොඩි හාමුදුරුවෝ කෙනෙක් කියලා උස්සගත්තා නේද? වඩාගත්තා නේද? උසුළු කළා නේද? කම්පෙත් ඇල්ලුවා නේද? ආන්නේ තමයි මිහිරි ලෙස දහම් දේශන ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ. අර සංඝයාට බොහෝ දුකක් උපන්න සංවේගයක් උපන්න අනේ අපොයි. ඇයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙච්චර මිහිරි කටහඬක් ලැබිච්ච උන්වහන්සේට මේ වගේ විරූපී ශරීරයක් ලැබුණේ කියලා. ඒ මොහොතේ තමයි බුදුරජාණන් වහන්සේ අර ලස්සන අතීත පුවත දේශනාකට වදාළේ. රජෙක් වෙලා ඉද්දී අහිංසක අසරණ මිනිසුන්ට උසුළු කිරීමේ විපාක පේනවා නේද සසරක හැටි. ඊළඟට පින්වත් දරුවනේ ඔබට මතක තියෙනවද ලෝසක තිස්සයන් වහන්සේ පිරිනිවන් පාන දවස දක්වා දානි වළඳන්ට උනේ නෑ උන්වහන්සේට. පින් අඩුව උපන්නේ. සංසාරේ එක්තරා ආත්මයක රහතන් වහන්සේ නමකට දුන්නු දානි ගිනි ගොඩකට දැමීමේ අකුසල කර්ම විපාක හැටියටයි ලෝසක තිස්සයන් වහන්සේට දන්වල දන්ට නැති උනේ. සසර ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේ පාත්‍රය අරගෙන පිණ්ඩපාති වඩිනකොට පාත්‍රයට දම්බෙදන්ට මිනිස්සු බලනකොට මිනිස්සුන්ට පේන්නේ පාත්‍රය ඇතුලේ දානි පිරලා තියෙනවා වගේ. ඒ නිසා මිනිස්සු දානි බෙදන්නේ. උන්වහන්සේ පැත්තකට ගිහිලා දන් වළඳන්න පාත්‍රයට අත දානවත් සමගම අර පාත්‍රයේ තිබුණු සියලු දානි අතුරුදහන් වෙලා යනවා. රහතන් වහන්සේ නමකගේ දාණයට හානි කිරීමේ විපාක. පේනවා නේද සසර. ඊළඟට දවසක් පුංචි දුවේ පුතේ අපේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා පහළට වඩිනකොට විශාල ප්‍රේතෙක් ගින්දරෙන් දැවෙමින් හිටිනවා දැක්කා. විශාල ප්‍රේතෙක්. මේ ප්‍රේතයාගේ හිසේ සිට කඳ දක්වාම ගින්නෙන් දැවෙනවා. වම් පැත්තෙනුත් විශාල ගිනි ජාලාවක් විහිදෙනවා. දකුණු පැත්තෙනුත් විශාල ගිනි ජාලාවක් විහිදෙනවා. මේ ප්‍රේතයාගේ නම අභි. මහා මොග්ගල්ලාණන් වහන්සේ මේ දෙස බලාගෙන ගිහිල්ලා අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඇයි අර ගිජ්ජකූට පර්වතයේ අසල අර වගේ ප්‍රේතෙක් අච්චර දුකක් විඳින්නේ? ඔහුගේ හිසෙන් පටන් ගන්න ගිනි දැල්ල කඳින් ඉවර වෙනවා. කඳින් පටන් ගන්නා ගිනි දැල්ල හිසින් ඉවර වෙනවා. වම් පැත්තෙන් විශාල ගිනි ජාලාවක් කඳ විනාශ කරගෙන යනවා. දකුණු පැත්තෙන් විශාල ගින්දර ජාලාවක් කඳ විනාශ කරගෙන දැවෙනවා. මෙච්චර අකුසල කර්ම විපාකයක් ලබන්ට ස්වාමීනි මොකක්ද මේ ප්‍රේතයා කරපු අකුසල කර්මය? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මොහුට පෙර සංසාරේ ආත්මික කුඹුරක් තිබුණා. මේ කුඹුරේ ගොවි මහත්තයා තමයි මේ. මොහුගේ කුඹුර සමීපයේම තිබුණ පන්සලක්. මේ පන්සලේ වැඩ සිටියේ එසේ මෙසේ භික්ෂුවක් නෙමෙයි මහරහතන් වහන්සේ නමක්. මේ මහරහතන් වහන්සේට පැහැදුණු මිනිස්සු මේ මහරහතන් වහන්සේව බැහැ දකින්ට පන්සල් යනවා. දම්පැන් පූජා කරනවා. අප උපස්ථාන කරනවා. ඉතින් පින්වත් මහණෙනි මේ යන්නේන මිනිස්සු හැමෝම යන්නේ මේ ගොවි මහත්තයාගේ කුඹුර මැදින්. මොහු හැමදාම රැ එළි වෙනකන් පැලක් අටවගෙන ගොයම රකින්නවා. නමුත් රැට මිනිස්සු පන්සල් යනකොට ගොයම් පාගගෙනයි යන්නේ. අන්තිමට මුළු කුඹුරටම හානි වුණා. ඒ කුඹුරේ අස්වැන්න ගන්ට බැරි වුණා. මිනිස්සු ගොයම් පාගලා කියලා හිතපු තරහට හිතේ උපන්නේ මේ භික්ෂුව නිසායි මගේ කුඹුරට හානි වුණේ. හොඳ වැඩක් කරන්නම් කියලා පින්නතුනි පින්වත් දරුවනි මේ මහා රහතන් වහන්සේ පිණ්ඩපාති වැඩිය වෙලාවක මේ ස්වාමීන් වහන්සේගේ ආවාසගේ විනාශ කළා. තිබුණු බඩු බාහිරාදිය පොලේ ගැහුවා. මුළු ආවාසෙටම ගිනි තිබ්බා. රහතන් වහන්සේ වඩිනකොට පන්සල ගිනි තියලා උන්වහන්සේ නැවත බිම් බලාගෙන වෙන අසපුවකට වැඩියා. මේ ගොවි මහත්තයා මිය පරලොව ගිහිල්ලා අනන්ත දුක් විඳලා අර වගේ ප්‍රේතෙක් වෙලා උපන්නා. පේනවා නේද සසර. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටිය පුංචි දුවේ පුතේ සාමණේරයන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම උත්තර සාමණේරයන් වහන්සේ දිනක් සාරිපුත්ත මහරහතන් වහන්සේට ඖෂධ හොයන්ට පිණ්ඩපාතේ වඩලා උදේ පාන්දර දියට බැහැලා පාත්‍රය මිගුඩින් තියලා දියට බැහැලා මූණ සෝදගත්තා. ඒ අතරේ ගමේ මිනිස්සුන්ගේ දේවල් හොරකම් කරගෙන හොරු කැලක් දුවගෙන යනවා. හොරු තමන්ගේ අතේ තිබුණු රත්තරන් මාලයක් පාත්‍රයට දාගෙන දිව්වා. මෙතනට එනවා රාජපුරුෂයෝ මිනිස්සු. එනකොට ස්වාමීන් වහන්සේ නමක් වතුරේ බැහැගෙන ඉන්නවා. පාත්‍රයේ දෙස බලනකොට අර හොරකම් කරපු රත්තරන් මාලේ පාත්‍රය ඇතුලේ. මිනිස්සු මේ ස්වාමීන් වහන්සේව කුදලගෙන අරගෙන ගියා රාජ සභාවට. එදා රටේ රජුරෝ හිටියේ නැහැ.
ඒ වෙලාවේ රාජ්‍ය සභාවේ හිටියේ වස්සකාර ඇමතියා. මේ වස්සකාර ඇමතියා මේ උත්තරයන් වහන්සේ ගිහි ජීවිතයේදී හරිම ලස්සන තරුණේ. වස්සකාර ඇමතියාගේ තරුණ දුව මේ උත්තර තරුණයාට විවාහ කර දෙන්න යෝජනා කළා. නමුත් උත්තර තරුණයා විවාහ වෙන්න කැමති වුණේ නැහැ, පැවිද්දටයි ආස කළේ. එදා වස්සකාර ඇමතියාගේ දුව ප්‍රතික්ෂේප කරපු තරහා එදා ඉස්මතු වුණා. මගේ දුව එපා කිව්වා නේද? උඹ නේද මගේ දුව එපා කිව්වේ කියන හිතේ තරහ ඇතිව නඩුව මොකද්ද කියලා අහන්නෙත් නැතුව උත්තරයන් වහන්සේව උලහිඳුවන්ට අණ කළා. සසර මේ බුදුරජාණන් වහන්සේ සිටියදීම සාරිපුත්තයන් වහන්සේ දිවසින් බලනවා කෝ මේ උත්තරයන් වහන්සේ. බලනකොට උත්තරයන් වහන්සේ උලින්දලා සාරිපුත්තයන් වහන්සේ ඉක්මනටම භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් කියන ස්වාමීනි අප ශාවක පුත්‍රයෙක් උලින්දලා මරන්ට නියම කරලා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඇතුළු සංඝ පිරිස වදකාගාරයට වැඩියා. බුදුරජාණන් වහන්සේ උත්තරයන් වහන්සේ උල ඉඳගෙන ඉන්නවා. උත්තරයන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය උත්තරයන් වහන්සේගේ සිරස මත තියලා කියනවා පුත මේ රටේ රජු කරපු දෙයක් නෙමෙයි. මේ වස්සකාර ඇමතියා කරපු දෙයක්ුත් නෙමෙයි. මේ වස්සකාර ඇමතියාගේ දූ කරපු දෙයක්ුත් නෙමෙයි. මේ රාජපුරුෂයෝ කරපු දෙයක්ුත් නෙමෙයි. මේ රටේ මිනිස්සු කරපු දෙයක්ුත් නෙමෙයි. උත්තර මේ ඔබම කරගත්තු දෙයක්. ඔබ සංසාරයේ කරපු අකුසල කර්මයක් ඔබට මේ විපාක දීලා තියෙන්නේ. ඔබම කරපු දෙයක්. ඒ නිසා අනුන්ට දොස් පැවරුවට වැඩක් නැහැ. ඔබ කරපු දේ ඔබ විඳවන්න ඕනේ කිව්වා. ඒ නිසා උත්තර ඔබ සංසාරේ කාත්මයක අම්මා දඬුවම් කරනකොට අම්මට තරහ අරගෙන බැනලා තියෙනවා. තී උලින්දන්ටයි වටින්නේ කියලා. පේනවා නේද දරුවනේ සසර අම්මව උල ඉන්දුවනම් කොහොම තියෙයිද? උල ඉන්දන්ටයි වටින්නේ කිව්ව වචනෙටයි සම්මා සම්බුද්ධ ශාසනයක පැවිදි වුණත් භික්ෂුවක් වුණත් උල ඉඳලා මැරෙන්න සිද්ධ වුණේ. නොකල වරදකට උල ඉඳ ගන්නට උනේ අම්මට තී උල ඉඳන්ටයි වටින්නේ කිව්ව වචනෙට. අද කොච්චර දරුවෝ ඉන්නවද අම්මා තාත්තගේ වචනේ නොතකා ගස්සලා පද්දලා රවලා ඔරවලා බලන දරුවෝ. දෙමාපියන්ටත් බැනගෙන යන දරුවෝ ඉන්නවනේ අද ගෙවල් වල. දෙමාපියන්ටත් එකට එක කියන දරුවෝ ඉන්නවනේ අද ගෙවල් වල. පේනවා නේද සසරේ හැටි? දරුවනේ හදාපු තාත්තටයි වදාපු අම්මටයි දෙයක් කියන්ට යනකොට ටිකක් කල්පනාකාරී වෙන්න අපි මේ සසරකයි ජීවත් වෙන්නේ. මේ සසරේ එක තැනක වැරදුනොත් අපිට අපේ කටින් හරි හිතින් හරි කයින් හරි අපිට සසරේ කවදා හරි දුක විඳින්න වෙනවා කියන එක හිතන්ට. ඉතින් මේ දරුවා එදා තී උලින්දන්ටයි වටින්නේ කියලා කිව්වා. ඒ වචනේ තමයි සසරේ ආවේ. නොකල වැරද්දකට උලින්ද ගන්නට උනා. ඊළඟට තවත් ආත්මික මේ උත්තරයන් වහන්සේ උපන්න පුංචි දුවේ පුතේ ගොපළු දරුවෙක් වෙලා තමන්ගේ යාළු මිත්‍රාදීන් සමග වැස්සිගෙන් කිරි දෝනවා. වැස්සිගෙන් කිරි දෝදවා ඉන්න වෙලාවේ කිරි භාජනයේට මැස්සෙක් වැටුණා. මේ ගොපළු දරුවා මොකද කරන්නේ? මේ මැස්සව අතට අරගෙන කොහොඹ කූරක් අරගෙන මේම් බලාපල්ලා මම දඬුවම් දෙන්නේ මෙහෙමයි කියලා අර මැස්සව කොහොඹ උලේ ඉන්දුවා. කොහොඹ උලේ ඇන්නා. ඒ නිසා තමයි දරුවනේ එදා උත්තරයන් වහන්සේට කොහොඹ උලක ඉඳ ගන්නට උනේ. මේ සසර වනාහි දුක්සහගතයි භයානකයි. ඒ නිසා මෙවන් නිසරු සසරකට ඇලුම් කරන්න එපා. බැඳෙන්න එපා. මේ සසරින් නිදහස් වීමමයි වටින්නේ. ඒ නිසා පුංචි දුවේ පුතේ පින්වත් දරුවනි අද හිරු සදහම් උදෑසන දහම් දේශනාව තුළින් බොහෝම වටිනා දහම් පරයයකට සිස්සතන් යොමු කර ගන්නට ලැබුණා. මේ භයානක සසරින් නිදහස් වෙන්න බලන්න. නොඇලී ඉන්න බලන්න. අවබෝධයෙන් කලකිරීමට පත් වෙන්න බලන්න. යම් තැනකවත් යම් ප්‍රමාද දෝෂයක් නිසාවත් මේ සසරේ වැරදි කරන්න එපා. මේ සසර හරි භයානකයි. අපිට කවදා හරි මේ සංසාරේ යන්නේනකොට අපි කරපු වැරදි දේවල් වල දඬුවම් අපිට දෙගුණ තෙගුණ වෙලා විඳින්න වෙනවා. එයයි මේ සසරේ ස්වභාවය. ඒ නිසා දරුවනේ මේ සසර ගැන යම් තාක් අවබෝධ කරගන්නට දුක්සහගතයි කියලා තේරුම් ගන්නට ඒ තුලින් ඔබ හැම දිනාටම ධර්මාභී සමය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධම් දේශනාව ශ්‍රවණය කිරීමේ පුණ්‍ය සංස්කාර ධර්මයන් සියලු දෙවියන්ටද නමින් මිය පරලෝකීය ඥාතීන්ටද ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රද්ධාවන්ත පුංචි දුවල පුතාලටද පින්වත් දරුවන්ටද පින්නතුන්ටද මේ පින් උපකාර වේවා. ඒ වගේම හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපති
පින්වත් රේනෝ සිල්වා මැතිතුමන් ඇතුළු හිරු කාර්ය මණ්ඩලයටත් මේ පින් උපකාර වේවා. සියලු සත්වයන්ටත් මේ පින් උපකාර වේවා. හැදූ වැඩූ දෙමව්පියන්ට ගුරුවර වැඩිහිටියන්ට මේ පින් උපකාර වේවා. කල්යාණ මිත්‍රයන්ට මේ පින් උපකාර වේවා. සෑම සියලු දෙනාම ධර්මඥානීන් වැඩෙත්වා ධර්ම අවබෝධය ලබත්වා මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සුඛ සහගත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. අද සෙනසුරාදා හිරු සදහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ කුරුණෑගල යටිකතුරුව ශ්‍රී සිරිධම්ම විහාරයේ විහාරාධිකාරී සීවලීපුර ධම්මෝභාෂ ස්වාමීන් වහන්සේ